අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් වන ඉතිහාසය විෂයේ 11 ශ්‍රේණියේ 3 වන පාඩමේ පළවෙනි කොටසට අපි දැන් යමු. 3 වන පාඩම ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය. හැඳින්වීම. වර්ෂ 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසුව මෙරට සාම්ප්‍රදායික ආගම් හා සංස්කෘතියේ පැවැත්මට බාධා එල්ල වුණා. මේ නිසා 19 වන සියවසේ අගභාගයේදී මෙරට බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ජනතාව තුළ ආගමික හා ජාතික වශයෙන් මහත් ප්‍රබෝධයක් ඇති වුණා. එම තත්ත්වය ජාතික පුනරුදය විදිහට මෙම පාඩමෙන් විස්තර කරනවා. ජාතික පුනරුදය පසුබිම. යුරෝපීයෝ ආසියාව යටත් කරගත් ප්‍රදේශ පාලනය කිරීමේදී තමන්ට පක්ෂපාතී ජනතාවක් ඇති කර ගැනීම සඳහා සිය ආගම හා සංස්කෘතිය පතුරවා හැරීමට කටයුතු කළා. පෘතුගීසීන් සහ ලන්දේසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ සමයේ උඩරට ස්වාධීන රාජ්‍යයක පැවති නිසා ආක්‍රමණිකයන්ගේ ආගමික හා සංස්කෘතික කටයුතු ඔවුන්ගේ පාලන ප්‍රදේශවලට පමණක් සීමා වුණා. එහෙත් උඩරට රාජධානිය යටත්වීමෙන් පසුව බ්‍රිතාන්‍ය පාලනය යටතේ බටහිර සංස්කෘතිය රටපුරා පැතිර යාමට දොරටු විවර වුණා. මිෂනාරි සංවිධානවල කටයුතු. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරටට පැමිණි විදේශීය සංවිධාන කිහිපයක් කිතුරු දහම රට තුළ පැතිරවීමට ක්‍රියා කළා. එම සංවිධාන මිෂනාරි සංවිධාන ලෙස හඳුන්වනවා. ක්‍රිස්තු වර්ෂ 1804 සිට 1818 කාලයේ මෙරට පැමිණි මිෂනාරි සංවිධාන කිහිපයක් පහත වගුවෙන් දක්වලා තියෙනවා. මිෂනාරිවරු ලංකාවේ තම ආගම පැතිරවීමේදී ලේඛනය, දේශනය හා අධ්‍යාපනය යන ක්ෂේත්‍ර 3ක් මාධ්‍ය වශයෙන් උපයෝගී කරගත්තා. ලේඛන මාධ්‍ය. ලංකාවට පැමිණි මිෂනාරි සංවිධානවලට මුද්‍රණාල පිහිටවීමට මෙන්ම පොත්පත්, සඟරා ආදී මුද්‍රණය කරවීමට අවශ්‍ය අරමුදල් සහ සංවිධාන ශක්තිය තිබුණා. තමන්ට ප්‍රධාන ගැටලුවක් වුණ දේශීය භාෂා දැනුම ලබා ගැනීමට මිෂනාරි පූජකවරු සිංහල, දෙමළ වැනි භාෂා හැදෑරුවා. අනතුරුව බයිබලය සිංහලට පරිවර්තනය කිරීමටත් සඟරා පුවත්පත් හා පොත්පත් මුද්‍රණය කොට බෙදා හැරීමටත් ඔවුන් කටයුතු කළා. දේශන මාධ්‍ය හා අධ්‍යාපනය. බ්‍රිතාන්‍ය පාලන කාලයේදී රජයේ තනතුරු ලබා ගැනීමට ඉංග්‍රීසි භාෂා දැනුම අවශ්‍ය වුණා. මේ නිසා සිංහල හා දෙමළ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම සඳහා මිෂනාරි පාසල් වලට යාමට සිදු වුණා. මිෂනාරීන් විසින් පවත්වාගෙන ගිය පාසල්වල ආගම් ප්‍රචාරයට මුල් තැනක් හිමි වුණා. මිෂනාරි අධ්‍යාපන කටයුතු වලට
රජයේ අනුග්‍රහය ලැබුණා. බෞද්ධ පුනරුද ව්‍යාපාරය. මිෂනාරීන් ලේඛන හා දේශන මාධ්‍යවලින් ප්‍රතිමා වන්දනාව නිසරු දෙයක් ලෙස ප්‍රචාරය කිරීමත්, බෞද්ධ හා හින්දු ඇතැම් සිරිත් විරිත් විවේචනය කිරීමත් නිසා ඒවාට පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් පැන නැගුණා. එසේම සිංහල දෙමළ වැනි ස්ව භාෂා අධ්‍යාපනයට රජයෙන් ප්‍රමාණ අනුග්‍රහයක් නොලැබීම නිසා දේශීය භාෂා අධ්‍යාපනය නගා සිටුවීමේ අවශ්‍යතාවයක්ද මතුවුණා. මෙම ගැටලුවලට විසඳුම් සෙවීමේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පුරෝගාමී වුණා. පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමියන් රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන පිහිටුවා. එමගින් බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා. පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ වර්ෂ 1873 දී මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටෙව්වා. පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමියන් වර්ෂ 1875 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටෙව්වා. මෙසේ පැරණි පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය යළි ආරම්භ වීම නිසා තව තවත් උගතුන් බිහිවීම බෞද්ධ පුනරුදයට ආශිර්වාදයක් වුණා. මුද්‍රණාල පිහිටවීම. බෞද්ධයන්ට එතෙක් අඩුපාඩුවක පැවති මුද්‍රණාලයක් පිහිටවීමට පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමියෝ කටයුතු කළා. මේ සඳහා ලංකාවේ දානපතියන්ගෙන් ආධාර එකතු කරලා එය ප්‍රමාණවත් නොවීම නිසා සියම් රටේ රජතුමාගෙන්ද ආධාර ලබා ගැනීමට ඒ හිමියන් කටයුතු කරා. එකී මුදල් යොදවලා වර්ෂ 1862 දී ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය පිහිටුවා. එය බෞද්ධ පුනරුදේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වුණා. මින්පසුව බෞද්ධයන් විසින් රටේ විවිධ ප්‍රදේශවල තවත් මුද්‍රණාල රැසක් පිහිටෙව්වා. බෞද්ධයන් පිහිට වූ මුද්‍රණාල කිහිපයක්. ලංකාභිනව විශ්රුත මුද්‍රණාලය, කවට කතික මුද්‍රණාලය, සුදර්ශන මුද්‍රණාලය, සරසවි සඳරස මුද්‍රණාලය. බෞද්ධයන් පිහිට වූ ප්‍රකාශන කිහිපයක්. ලක්මිලි පහන, ලංකාලෝකය, සරසවි සඳරැස, සිංහල ජාතිය, සිංහල බෞද්ධයා. ප්‍රසිද්ධ වාද විවාද පැවැත්වීම. ආගම ප්‍රචාරය කිරීමට මිෂනාරීන් දේශන මාධ්‍ය යොදාගත් අයුරින් ඊට පිළිතුරු වශයෙන් බෞද්ධයන්ද දේශන මාධ්‍ය යොදාගත් ආකාරය ප්‍රසිද්ධ වාද විවාද මගින් පෙන්නුම් කරනවා. මිෂනාරි පූජකතුමන්ලා සමග මෙම වාද විවාද පැවැත්වීමේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත්තා. මෙහිදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් බෞද්ධ පුනරද ව්‍යාපාරයට විශාල සේවයක් සිදු කළා. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, පූජ්‍ය වස්කඩුවේ සුභූති හිමි, පොතුවිල ඉන්ද්‍රජෝති හිමි, රත්මලානේ ධම්මාලෝක ආදී හිමිවරුන්ද ක්‍රිස්තියානීන් සමග පැවැත් වූ වාද විවාදවලට
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට සහය දැක්වුවා. පංච මහාවාද බද්දෙගමවාදය, වරාගොඩවාදය, උදන් විටවාදය, ගම්පොලවාදය, පානදුරාවාදය. මෙම වාද විවාද මාලාව අතුරින් පානදුරාවාදයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබුණා. එම වාදයේදී බෞද්ධ පක්ෂය වෙනුවෙන් වාද කළ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සහ ක්‍රිස්තියානි පක්ෂය අතර ඇති කතා ඇතුළත් ලේඛන කියවීමෙන් පැහැදුණු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා පසුව ලංකාවට පැමිණියා. බෞද්ධ පාසල් පිහිටුවීම. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ මඟ පෙන්වීම යටතේ වර්ෂ 1880 ජුනි මස කොළඹ පරම විඥානාර්ථ සමාගම පිහිටුවා. මෙම සංවිධානයේ ප්‍රධාන ආරමුණ වුණේ බෞද්ධ ශිෂ්‍යයන් සඳහා බෞද්ධ පාසල් පිහිටුවීම. ඕල්කට්තුමාගේ මඟ පෙන්වීම යටතේ බෞද්ධ පාසල් අරමුදලක්ද පිහිටුවා. බෞද්ධ පාසල් පිහිටුවීමේ ව්‍යාපාරයේදී පෙරමුණගෙන ක්‍රියා කළ ගිහි පැවිදි පිරිස. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ශ්‍රී ධම්මාලෝක හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දොන් කරෝලි සේවා විතරණ මහතා, අමාරිස්ද සිල්වා බටුවන් තුඩාවේ මහතා, දොන් ඉස්පෙටර් සේනානායක මහතා, අනගාරික ධර්මපාලතුමා, ජෙරමියස් දියස් මහතා. එසේ පිහිට වූ බෞද්ධ පාසල් කිහිපයක්. කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මාතලේ විජය විද්‍යාලය, ගම්පොල ජින රාජ විද්‍යාලය, නාවලපිටියේ අනුරුද්ධ විද්‍යාලය. බෞද්ධ පුනරොද ව්‍යාපාරය නිසා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති වූ අතර විවිධ පොත්පත් සංග්‍රහ හා පුවත්පත් කියවීම නිසා රටේ ජනතාවගේ බුද්ධි වර්ධනයක් ඇති වුණා. අධ්‍යාපන ප්‍රබෝධය නිසා ජනතාවගේ සාක්ෂරතාවය ඉහළ ගියා. ඕල්කට්තුමාගේ මැදිහත්වීම මත රජය ලවා වෙසක් පොහොය දින නිවාඩු දිනයක් බවට පත් කර ගැනීමත්, බෞද්ධ කොඩිය නිර්මාණය කර ගැනීමටත් බෞද්ධ පුනරුද සමයේ සිදු වූ තවත් වැදගත්කම් කිහිපයක්. දේශීය ජනතාව තුළ දේශානුරාගය සහ ජාත්‍යාලය වර්ධනය කිරීමට අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන සහ ජෝන් ද සිල්වා වැනි නායකයන් විවිධ මාධ්‍ය ප්‍රයෝජනයට ගත්තා. දේශානුරාගය සහ ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී රට තුළ බටහිර සංස්කෘතිය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා බටහිර සිරිත් විරිත් අනුකරණය කිරීම පැතිර ගිය අතර ඒ වෙනුවට දේශීය සංස්කෘතිය අගය කිරීමට ජනතාව උනන්දු කරවීමෙන් රටට ආදරය කරන ජනතාවක් බිහි කිරීම මෙම ව්‍යාපාරය අරමුණු වුණා. අනගාරික ධර්මපාලතුමා මෙරට අතීත ශිෂ්ටාචාරයේ වැදගත්කම සහ බෞද්ධ සහජීවනයේ වටිනාකම පැහැදිලි කරමින් නව චින්තනයක් ඉදිරිපත් කළා. එතුමා ප්‍රසිද්ධ දේශන පවත්වමින් සිංහල බෞද්ධයා සහ මහාබෝධි සංග්‍රහ වැනි ප්‍රකාශනවලට ලිපි සපයමින් මේ සඳහා ක්‍රියාත්මක වුණා. පියදාස සිරිසේන මහතා තම නවකතා මගින්
සිංහල ජාතිය වැනි පුවත්පත් ඔස්සේත් ලාංකිකයන් විචාරයකින් තොරව බටහිර සංස්කෘතිය වැළඳ ගැනීම විවේචනය කළා. මීට අමතරව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ගිහි උගතුන් රැසක් දේශීය සංස්කෘතිය අගය මතු කරමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා. බෞද්ධ පූජනීය ස්ථාන රැකගැනීමේ කටයුතු 19 වන සියවසේ අගභාගයේදී බෞද්ධ උරුමයන් ප්‍රතිසංස්කරණයට ජනතාව තුළ උනන්දුවක් ඇති වුණා. ජෝර්ජ් ටර්නර්, රිස් ඩේවිඩ්, H.C.P. බෙල්, හෙන්රි පාකර් වැනි උගතුන් ඓතිහාසික මූලාශ්‍ර සොයා ගැනීමත් පුරාවිද්‍යා ගවේෂණයත් කැණීම් කටයුතු මගින් පැරණි සංස්කෘතියේ ඇතැම් අංග මතු කිරීමට පියවර ගත්තා. වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා අනුරාධපුර පූජනීය ස්ථානය ආරක්ෂා කර ගැනීමට ව්‍යාපාරයක් ආරම්භ කළා. අනගාരിക ධර්මපාලතුමා බුද්ධගයා වැනි ඉන්දියාවේ පූජනීය ස්ථාන රැක ගැනීමට ඉදිරිපත් වුණා. වර්ෂ 1870 දී රුවන්වැලි සෑය නැවත ගොඩ නැගීමේ කටයුතු ආරම්භ වුණා. අමද්‍යප ව්‍යාපාරය බ්‍රිතාන්‍ය පාලනය යටතේ දිවයිනේ මධ්‍යසාර භාවිතය පැතිර යාම නිසා සමාජ ගැටලුවක් නිර්මාණය වෙමින් පැවතුණා. මේ නිසා බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරයේ නායකයෝ මධ්‍යසාර භාවිතයට එරෙහිව ජනතාව දැනුවත් කළා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා මෙහිදී කැපී පෙනෙන සේවයක් සිදු කළා. මීට අමතරව අනගාരിക ධර්මපාලතුමා පියදාස සිරිසේන මහතා සහ ජෝන් ද සිල්වා මහතා වැනි අය විවිධ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා. ධර්මපාලතුමා ප්‍රසිද්ධ දේශන සහ පුවත්පත් මාර්ගයෙන් මෙම කටයුතු වල නිරත වුණා. පියදාස සිරිසේන මහතා තම නවකතාවල විවිධ චරිත සංවාදයට ලක්කොට මධ්‍යසාර භාවිතයේ අනිසි විපාක පැහැදිලි කරලා දුන්නා. ජෝන් ද සිල්වා මහතා තම නාට්‍ය මගින් මධ්‍යසාර භාවිතයෙන් සිදුවන විපත පැහැදිලි කළා. එතුමා රචනා කළ සිංහල පරාභව නාට්‍යයේ සුරා කාණ්ඩය තුළින් මත්පැන් පානයේ අයහපත පෙන්වා දුන්නා. තුන්වන පාඩමේ දෙවන කොටසින් ළඟදීම හමු වෙමු.